පරමාර්ථ සතර කියන මේ පාඩමේදී මාතෘකාව යටතේ තියෙන පාඩමේදී පැහැදිලි කරනවා සත්‍යයන් සහිතව මේ ලෝකේ ඉතා සියුම් ලෙස විභාග කළාම අන්තිමේටම ලැබෙන ඉතාම සියුම් ස්වභාවය පරමාර්ථ ධර්මය. ඒකට සත්‍යයන් සහිත මේ ලෝකයේ තියෙන සෑම දෙයක් ඉතාම සියුම් බෙද බෙදා බලනකොට අවසානයේදී ලැබෙන දේ නොබෙදිය හැකි දේ තමයි පරමාර්ථ කියලා කියන්නේ. එතකොට ලෝකයට අයිති මේ සියලුම දේ මූල ස්වરૂප පරමාර්ථයි. එතකොට ඒවා මේ ගල් කැට මැටි කැට පස් වගේ දේවල් ද්‍රව්‍ය ස්වરૂපයේ තියෙන දේවල් නෙවෙයි. එතකොට කියනවා බලවේග. يعني ශක්තිය. මොකද මම මුලින්ම පැහැදිලි කරා පරමාණුව කියන එකත් තව ලක්ෂ ගුණයකින් කෝටි ගුණයකින් එහාට බෙදාගෙන යනකොට අපිට ද්‍රව්‍ය කියන ස්වરૂපයක දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මේ පරමාර්ථ කියලා කියන්නේ බල වේග නැත්නම් ශක්තිය. ඇත්තට නැති දෙයක් නෙවෙයි බෙදාගෙන ගිහින් අවසානයේ බෙදන්න බැරි මට්ටමේ තියෙන දේ. එතකොට ඒ නිසා මේ පරමාර්ථ ධර්ම වලට දිග බවක්, කෙටි බවක්, කුඩා බවක්, මහත් බවක්, සම් වටකුරු බවක්, හතරස් බවක් මේ කියන ස්වરૂප නැහැ. එතකොට පරමාර්ථ ධර්ම තියෙනවා මූලික වශයෙන්ම හතරක්. අපි එදත් පැහැදිලි කරා මොනවද? චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය. ඒක පරමාර්ථ ධර්ම මූලික වශයෙන් හතරක්. ඒ තමයි චිත්තේ, චෛතසිකේ, රූපේ, නිර්වාණය. එතකොට දැන් මේ හතර ඔන්න එකින් එක දැන් පැහැදිලි කරනවා. දැන් මෙතන යම් පැහැදිලි කිරීමක් කරනවා. නමුත් මේ ඉදිරියේ පාඩම් අපිට එනවා. ඒ තැන්වලදී මේ චෛතසික රූප ගැන නැවත දීර්ඝ විස්තර කරනවා. මෙතන කෙටියෙන් මේක පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ පැහැදිලි කිරීම මෙතනදී මේක තේරුම් නැහැ කියලා කලබල වෙන්න එපා. ඉදිරියේදී මේවා නැවත පැහැදිලි කරනවා. එතකොට තමයි මේවා මනාව පැහැදිලි වෙනවා. දැන් චිත්තය කියලා කියන පරමාර්ථ සතර අතරින් චිත්තය කියලා කියන්නේ දැනීම. අපිට යම් දැනීමක් කියලා දෙයක් අපිට ග්‍රහණය වෙනවා නම් මේක තමයි සිත කියලා කියන්නේ. සිත කියලා කියන්නේ. එතකොට ඇස කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රිය පහ නිසා සුද්ධ මනෝද්වාරය නිසා මේ දැනීම ඇති වෙනවා. දැන් ඇස නිසා අපිට දැනීම ඇති වෙනවා. ළඟට කන නිසා දැනීම ඇති වෙනවා. ඇස නිසා ඇති වෙන දැනීමට අපි කියනවා දැකීම. නැත්නම් පෙනීම කියලා. කන නිසා ඇති වෙන දැනීමට කියනවා අපි ඇසීම කියලා. ඇහෙනවා කියලා කියනවා. මෙන්න මේ විදිහට දිව නිසා, නාසය නිසා, කය නිසා අපිට දැනීමක් ඇති වෙනවා. දිව නිසා දැනෙන දැනීමට අපි කියනවා රසය නේද? රස දැනෙනවා කියලා. එතකොට රස විඳිනවා කියලා කියනවා. ඊළඟට මේ දිව නිසා ඇති වෙන දැනීමට අපි කියනවා රස විඳිනවා කියලා. නාසය නිසා අපි ආග්‍රහණය නැත්නම් ගඳ සුවඳ දැනෙනවා කියලා කියනවා. ඊළඟට සුද්ධ මනෝද්වාරය නිසා දැනීම ඇති වෙනවා කියනවා. සුද්ධ මනෝද්වාරය කියලා කියන්නේ භවාංග සිත් පරම්පරාවට ඒක අපි ඉදිරියේදී පැහැදිලි කරනවා. දැන්ට නිකන් මතක තියාගන්න සුද්ධ මනෝද්වාරය කියන්නේ භවාංග සිත් පරම්පරාවට කියන එක. ඉතින් එතනදී පැහැදිලි කරන්නේ මේ සිතට දැනෙන සිතුවිලි කියලා දැනෙනවනේ කොටසක්. ඒ සිතුවිලි දැන ගැනීමක් අපිට ඇති වෙනවා. සිතුවිලි සම්බන්ධයෙන් දැනීමක් ඇති වෙනවා. එතකොට අපි ඒකට කියනවා ඒ සිත කියලා. එතකොට දැකීම, පෙනීම, කල්පනා වීම, අදහස් පහළ වීම කියන මේ වචන වලින් කියවෙන්නේ සිත ගැනම තමයි. සිතේ ස්වરૂපය කියන්නේ. ඊළඟට දැනෙන දෙයට, ඒ කියන්නේ මේ දැනීමට ගොදුරු වෙන දෙයට කියනවා අපි අරමුණ කියලා. අපි ගහක් දැක්කහම අපිට දැකීමක් ඇති වෙනවා. අපි දකිනවා. අන්නේ දැකීමට අපි කියනවා දැනීම කියලා. එතකොට දැකීමට නැත්නම් දැනීමට ගොදුරු වෙන දේ මොකක්ද? ගහ. ඒතකොට ගහ තමයි අරමුණ කියලා කියන්නේ. එතකොට අරමුණක සම්බන්ධයක් නැතුව කිසි කාලයක සිතක් නැත්නම් දැනීමක් ඇති වෙන්නේ නැහැ. දැන් බෙරේකට ගහනකොට මොකද වෙන්නේ? බෙරේට පහරක් ඇදුනට පස්සේ වෙන වෙනම බෙර හඬවල් කීපයක් ඊට පස්සේ ඇහෙනවා.
අන්න ඒ වගේ මේ ඉන්ද්‍රියවල මේ ඇස කන නාස ආදියට මේ අරමුණක් ගොදුරු වෙනකොට ඒ අරමුණ දැනීම වශයෙන් සිත් ගණනාවක් ඇති වෙනවා. දැන් දැනීම් ගණනාවක් පහළ වෙනවා. ඒ දැනීම් සියල්ලටම අපි සියල්ලම ක්‍රියා හැටියටයි අපි සලකන්නේ. දැනීම ක්‍රියාවක්. එබැවින් ඇතිවන සිත් සියල්ලම එකිනෙහිම නැති වේ. දැනීම් මාත්‍රයේම චිත්තේ හේවත් සිත බව මතක තබා ගත යුතුය. ඒ නිසා පැහැදිලි කරනවා මේ ඇතිවන දැනීම් මොහොතක් පාසා නැති වෙලා යනවා. එකිනෙහිම නැති වෙනවා. අලුත් දැනීම් නැති වෙනවා. මේක තමයි සිතේ ස්වરૂපය. සිත කියන්නේ දැනීම. දැනීම කියන එක දිගට තියෙන එකක් නෙවෙයි. ඒ මොහොතේ ඇති වුණා ඊළඟට නැති වෙනවා. නැවතයි දැනීම ඇති වෙනවා ආය නැති වෙනවා. මේ විදිහට දිගින් දිගට මේ දැනීම ඇති වෙමින් නැති වෙමින් පවතිනවා. එතකොට මෙතනදී මේ චිත්තය කියන එකෙන් අපිට දැනට දැනගන්න ඕනේ මොකද්ද? චිත්තය කියලා කියන්නේ දැනීම් මාත්‍රයක. දැන් මේ ඡේදේ ගොඩක් විස්තර කිව්වා. මේ විස්තර කියේවා ගොඩක් නොතේරුණාට මෙතනදී තාම ප්‍රශ්නයක් නැහැ. මෙතන තේරුම් ගන්න ඕනේ Tamanට තේරෙන්න ඕනේ සිත කියලා කියන්නේ දැනීමටයි කියන්නේ. සිත පරමාර්ථ අතරින් පළවෙනි එක චිත්තය කියලා කියන්නේ දැනීම. එහෙම නැත්නම් අපි තවත් වචන වලින් කියනවා දැකීම, පෙනීම, කල්පනා වීම, අදහස් පහළ වීම මේ හැම එකකින්ම කියන්නේ දැනීම කියන එක. එතකොට පරමාර්ථ හතර අතරින් පළවෙනි එක චිත්තය කියලා කියන්නේ දැනීමට. ඒ අවබෝධයේ ඒ දැනීම නැත්නම් ඒ මතකයේ තිබ්බහම අපිට ඒ ප්‍රමාණවත් ඉස්සරහට පාඩම කරන්න. මොකද මේ ඡේදයේ කියවන ඉතුරු කරුණු ඉදිරියේදී අපිට පැහැදිලි වෙනවා. ඉදිරියට මේවා එනවා. ඊළඟට දෙවෙනි පරමාර්ථය හැටියට පැහැදිලි කරේ චෛතසිකය. චෛතසිකය කියලා කියනකොට මෙතන පැහැදිලි කරනවා සිතක් හෙවත් අරමුණු දැනීමක් ඇති වෙන කල්හි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍රව ඇතිවන්නා වූ අන්‍ය ක්‍රියාව චෛතසිකය. දැන් අපි චිත්තය කියලා කිව්වේ දැනීම. දැනීම කියන එක දැක්වී ක්‍රියාවක් හැටියට. මෙන්න මේ දැනීම් ක්‍රියාව ඇති වෙනකොට ඒත් එක්ක ඇති වෙන සෙසු ක්‍රියාවලට අපි කියනවා චෛතසික කියලා. දැන් අපි බලන්න රූපයක් ගහක් අපිට ඇසට ගෝචර වෙනකොට නැත්නම් දකින්නකොට ඒ දැකීම අපි කියවා දැනීම කියලා. අන්න සිත. එතකොට ඒ දැනීමත් එක්ක පහළ වෙනවා තව මොකද්ද? ඒ ගසට ප්‍රිය කිරීම. නැත්නම් ගහ කියන අරමුණත් එක්ක ගැටීම. නේද? එහෙමත් නැත්නම් තව ඒ ගහ කෙරෙහි පැහැදීම. ඊට පස්සේ මේ ඒ ගහ කෙරෙහි සැක කිරීම. දැන් මේවා තමයි ඉතුරු සෙසු ක්‍රියා. මේ විදිහේ ක්‍රියා ගණනාවක් පහළ වෙනවා. එතකොට දැනීමත් එක්ක ඇති වෙන සෙසු ක්‍රියාවලට තමයි අපි කියන්නේ චෛතසික කියලා. ඒතර පැහැදිලිනේ ගසට ඇලීම කියලා කියන්නේ ඒක ක්‍රියාවක්. ගසත් එක්ක ගැටීම කියලා කියන්නේ තව ක්‍රියාවක්. ගස කෙරෙහි පැහැදීම කියන්නේ තව ක්‍රියාවක්. ඊට පස්සේ අපි ගත්තාම ගස කෙරෙහි සැක කිරීම කියන්නේ විමති උපදවීම කියන්නේ තව ක්‍රියාවක්. මෙන්න මේ ක්‍රියාවලට තමයි සිතේ ඇති වෙන මේ ක්‍රියාවලට තමයි චෛතසික කියලා කියන්නේ. මේ චෛතසිකයන්ගේ ලක්ෂණ හතරක් තියෙනවා. එකක් තමයි මේ සිත කියන දැනීමත් එක්කම තමයි මේ ක්‍රියාව පහළ වෙන්නේ. ඒ වගේම මේ දැනීම නැති වෙනකොටම ඒත් එක්කම තමයි මේ ක්‍රියා ටිකක් නැති වෙන්නේ. නැත්නම් චෛතසික ටිකක් නැති වෙන්නේ. ඒ වගේම දැනීම නැත්නම් සිත ගත්‍ය අරමුණ ගස කියන එක නම් අරමුණුනේ මේ සෙසු ක්‍රියා ටික චෛතසික ටිකත් අරමුණු කරන්නේ ගස කියන අරමුණ තමයි. ඊළඟට මේ සිත් පහළ වෙන තැන් තියෙනවා. මේ දැනීම පහළ වෙන තැන් තියෙනවා අපේ ශරීරයේ. එතකොට යම් තැනකද දැනීම ඇති වුණේ ඒ මොහොතේදී සෙසු ක්‍රියා ටික සෙසු චෛතසික ටික පහළ වෙන්නේ ඒ පහළ දැනීම පහළ වුණු තැනම තමයි එකටම. මෙන්න මේ ලක්ෂණ හතරක් මේ චෛතසිකවල තියෙනවා. කියන්නේ සිතත් එක්කම එකටම පහළ වෙනවා. සිත නිරුද්ධ වෙනකොට එකටම නිරුද්ධ වෙනවා.
සිත ගන්න අරමුණම ගන්නවා. ඒ වගේම සිත පහළ වෙන තැනම පහළ වෙනවා. එතකොට මේ චෛතසිකයන්ගේ සාමාන්‍ය ලක්ෂණ. සිතින් වෙන්න කිසි කලක චෛතසිකයෝ නූපදිති. සිතින් වෙන්න කිසිම දාක චෛතසික උපදින්නේ නැහැ. එතකොට සිතක් නැතිව ඉපදිය හැකි ශක්තියක් ඒවාට නැත. එතකොට චෛතසික වලට සිත නැතිව උපදින්න ශක්තියක් නැහැ. ඒත් එකම ඉපදින්නේ. එතකොට සිතටත් තියෙන ස්වરૂපයක් තමයි චෛතසිකයන් සම්පූර්ණම නැතුව සිතට තනියම උපදින්න නැහැ. සමහර චෛතසික නැතුව සිතට උපදින්න පුළුවන් වුණාට අවම වශයෙන් චෛතසික 7ක්වත් අවශ්‍යයි සිතට උපදින්න. ඒ නිසා ඒ වගේම තමයි එක සිතක් චෛතසික දැන් චෛතසික තියෙනවා 52ක්. මේ 52ත් එක්කම එක සිතක් පහළ වෙන්නේ නැහැ. සමහර සිත් පහළ වෙනකොට චෛතසික 7ක් එක්ක, සමහර සිත් පහළ වෙනකොට 10ක් එක්ක, සමහර සිත් පහළ වෙනකොට 11ක් එක්ක, සමහර සිත් පහළ වෙනකොට 21ක්, 19ක් එක්ක, සමහර සිත් පහළ වෙනකොට 36ක් එක්ක මේ විදිහට පහළ වෙනවා. එතකොට මතක තියාගන්න ඕනි අපි පරමාර්ථ අතරින් පළවෙනි එක තමයි චිත්තය කියන්නේ දැනීම. ඊළඟට චෛතසික කියලා කියන්නේ චෛතසිකය කියන්නේ ඒ දැනීම් ක්‍රියාවත් එක්ක පහළ වෙන සෙසු ක්‍රියා. එතකොට එබඳු ක්‍රියා 52ක්. එහෙම නැත්නම් චෛතසික 52ක් තියෙනවා. හොඳයි. ඊළඟට රූපය. තුන්වෙනි පරමාර්ථය. රූපය කියනකොට සත්ව ශරීර බාහිර වස්තුන් සෑදී ඇති මූලික ධර්ම රාශිය රූපය වේ. සත්ව ශරීර කියන්නේ මේ සචේතනික අපිට සත්ව ශරීර ඊළඟට බාහිර වස්තු මේවා සැකසීලා තියෙන මූලික ධර්ම වලට තමයි රූප කියලා කියන්නේ. රූප 28ක් තියෙනවා. දැන් අපි අද රූපය කියලා කියන්නේ මේ බාහිරින් දක්න දෙයක් නේ. රූපයක් දැක්කා කියලා කියනවා. මෙතන අදහස් කරන මේ රූපය කියන්නේ ඊට වඩා වෙනස්. අපි දෙයක් දැක්කට පස්සේ වර්ණයට තමයි අද රූපය කියලා කියන්නේ වර්ණී පැතිරිච්ච ප්‍රමාණයට. එතකොට ඒකත් මේ රූප 28 අතර තියෙන එකක් තමයි. නමුත් ඒකටම විතරක් නෙමෙයි මේ රූපය කියලා කියන්නේ. රූප 28ක් තියෙනවා. මේ රූප 28න් අපිට ඇහැට පේන්නේ එක රූපයයි. අනිත් 28ම ඇහැට පේන්නේ නැහැ. ඊළඟට මේ රූප කියන වචනේ තේරුම දැන් අපි අද රූප කියලා කිව්වොත් ඇහැට පේන දෙයට අපි රූප කියලා කියනවා. ඒක තමයි අපේ අර්ථය. හැබැයි මෙතනදී රූප කියනකොට ඒ රූප කියන්න හේතු වෙන අර්ථය වෙනස්. මොකද්ද? ශීතෝෂ්ණාදී විරුද්ධ දෙය හා එක්වීමෙන් විකාරයට පැමිණෙන දේ. අන්න රූප කියන එකේ අර්ථය. මේ ශීතෝෂ්ණ නිසා වෙනසකට භාජනය වෙනවා නම් ඒවට අපි කියනවා රූප කියලා. හැබැයි මේ චිත්තචෛසික කියලා මුලින් කියපු පරමාර්ථ දෙක ඒ ශීතෝෂ්ණත් එක්ක ගැටීමක් වෙන්නේ නැහැ. ඒවා එතරම් සියුම්. හැබැයි මෙන්න මේ කියපු රූප 28 මේ ශීතෝෂ්ණ නිසා වෙනස් වෙනවා. විකාරයටපත් වෙනවා. එතකොට එහෙමනම් මේ චිත්තචෛසික කියන්නේ ඊටාම සියුම් දේවල්. හැබැයි රූප එච්චරම සියුම් නැහැ. හොඳයි. ඊළඟට හතරවෙනි පරමාර්ථය තමයි නිර්වාණය. නිර්වාණය කියනකොට පැහැදිලි කරනවා රාගාදී කෙලෙස් ගිනි වලින් හා ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් ගිනි වලින් තොර වූ ශාන්ත සුඛ ස්වභාවයේ නිර්වාණය. එතකොට රාගාදී කෙලෙස් ගිනි නැති ජාති ජරා මරණ ආදී දුක් නැති ශාන්ත සුඛ ස්වરૂපයට කියන නිවන කියලා. දැන් මෙහෙම කිව්වට අපිට මේක වැටහෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් විස්තරයක් ඉදිරියේදී අපිට මුණ ගැහෙනවා. එතනදී අපිට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. දැනට මේක මේ රාගාදී කෙලෙස් ගිනි වලින් හා ජාති ජරා මරණ ආදී නිදහස් වන ශාන්ත ස්වરૂපයට තමයි නිවන කියන්නේ කියන එක අපිට තියාගන්න. එතකොට මේ චිත්ත චෛතසික රූප කියන මේ මුලින් කියපු පරමාර්ථ ධර්ම තුනම යම්කිසි හේතුවක් නිසා හටගන්න දේවල්. කියන්නේ යම්කිසි
හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල්. යම් කිසි දෙයක උපකාරයකින් හටගන්න දේවල්. ඒ නිසා ඒවට අපි කියනවා සංකත ධර්ම කියලා. අපි අහලා තියෙනවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් වලට අපි කියනවා සංකත ධර්ම කියලා. එතකොට මේ චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ තුනම යම්කිසි ප්‍රත්‍ය ධර්ම නිසා හටගන්න නිසා ඒ තුනටම කියනවා සංකත ධර්ම කියලා. ඊළඟට මේ පැහැදිලි කරන්නේ මේ සංකත ධර්ම ඇති වුණාම මොහොතක්වත් පවතින්නේ නැතු නිරුද්ධ වෙනවා. ඊටාම ශනිකව නිරුද්ධ වෙලා යනවා නැතිලා. සංකත ධර්ම. එතකොට ඒ නිසා මේ සංකත ධර්ම සියල්ලම අනිත්‍යයි. අනිත්‍ය ධර්ම. يعني ස්ථිරව පවතින්නේ නැහැ. නිර්වාණ ධාතුව යම්කිසි හේතුවකින් හට ගැනීමක් නැතුවම ඇති ධර්මයකි. එබැවින් ඒ අසංකත ධාතුවයි කියනු ලැබේ. දැන් අහලා තියෙනවා ධර්ම දේශනාවලදී අසංකත ධාතු නිර්වාණය, අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණය කියලා. මෙතනදී අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණය කියලා කියන්නේ මේ නිවන කියන පරමාර්ථය යම්කිසි හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් නෙවෙයි. ඒ නිසා අනිත්‍යතාවය කියන එකට ගොදුරු වෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල් ක්ෂණිකව නැති වෙනවා. ඒ නිසා ඒවට අපි කියව සංකතයි කියලා. නිවන අසංකතයි. කවදාවත් නැති නොවන සෑම කල්ලිම පවත්නා ධර්මයක්. ඒතකොට නිවන කියන්නේ සමදාම පවතින ධර්මයක් කියලා කියනවා. ඉතින් මේක ඉදිරි නිවන කියලා අපි වෙනම පාඩමක් තියෙන. එතනදී අපි මේක වඩා පැහැදිලි කරලා කියලා දෙමු. එතකොට මේක බොහෝම ගැඹුරු ධර්මයක්. මහත් වූ වීර්යයෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක්. ලෝකෝත්තර මාර්ගයේ වඩා මේක ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් තමයි ආර්යයන් සංසාර දුකින් නිදහස් වෙන්නේ. එතකොට බුද්ධ ධර්මයට අනුව පිළියෙත් කිරීමේදී බලාපොරොත්තු වූ උසස්ම දෙයට කියනවා මේ නිර්වාණය කියලා. හොඳයි එතකොට අපි මේ පරමාර්ථ සතර ගැන පැහැදිලි කරනකොට සිත ඊළඟට චෛතසික කීයක් වෙනවද? 52යි. ඊට පස්සේ රූපය ගන්නකොට රූප 28යි. ඊළඟට නිර්වාණය. හොඳයි එතකොට දැන් මේ පරමාර්ථ ධර්ම ටික දැන් අපි මේ සම්බන්ධයෙන් රූප සටහනක් පිළිසෙට දකින්න සලස්වනවා. සතර පරමාර්ථය ඊළඟට අපි පැහැදිලි කරා මේ සිතට දැනෙන දේවල් වලට නැත්නම් දැකීමක් තුළින් හෝ ඇසීමක් තුළින් හෝ එහෙමත් නැත්නම් කියවීමක් තුළින් සිතට හැඟෙන දෙයට අර්ථ කියලා. ඒ අර්ථය දෙකට බෙදෙනවා පරමාර්ථය සහ ප්‍රඥප්තිය කියලා. ප්‍රඥප්තිය තවත් ප්‍රඥප්තිය කියන වචන සම්මුතිය සහ හීනාර්ථ කියලා තව දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ පරමාර්ථය නැවත හතරකට බෙදෙනවා. කොහොමද? චිත්තය, චෛතසිකය, ඊළඟට රූපය, ඊළඟට නිර්වාණය. එතකොට ඇත්තටම ගත්තාම සිත කියලා අපි එකයි ගන්නෙ. ඒකේ යම් බෙදීම් ඉදිරියට එනවා. නමුත් මූලිකව අපි සිත කියන්නේ එක පරමාර්ථයක්. ඊළඟට චෛතසික තියෙනවා 52ක්. ඊළඟට රූප තියෙනවා 28ක්. ඊළඟට නිර්වාණය එකක් හැටියට සැලකන්නේ. එතකොට එහෙමනම් පරමාර්ථ ධර්ම කීයක් එනවද ඔක්කොම? මෙතන 52යි 28යි ඊළඟට චිත්තයයි නිර්වාණයයි. ඒකට දෙකක් එනවා. 82ක් එනවා. එතකොට පරමාර්ථ ධර්ම 82ක් තමයි එන්නවන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන සියලුම සජීවී අජීවී වස්තුන් එකක් නැර උන්වහන්සේගේ නුවණට හසු කරගෙන උන්වහන්සේ එකක් බෙද බෙදා බලාගෙන යනකොට අවසානයේ දැක්කා මේ මොනතරම් විශ්වයේ දේවල් තිබුණත් මේ හැම දෙයකම මූල ස්වરૂප තියෙන්නේ 82ක් විතරයි. 82ක් විතරයි තියෙන්නේ. මේ 82ක මේ පරමාර්ථ 82ක
මේ විකාශනයක් තමයි මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම. අපි නිවන වෙන කරොත් චිත්තචෛතසික රූප කියන මේ මෙන්න මේ ධර්ම වල විකාශනයක් තමයි මේ ලෝකෙ මේ විශ්වයේ තියෙන සෑම සිද්ධියක්. එහෙමනම් මේ 82 අපි හරියට ඉගෙන ගත්තොත් මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම දැනගත්තා හා සමානයි.